තවත් තිකු කලක් රැඳෙන්න ඩබල් පර්ෆියුම් ලුක් සමගින් එන නව සන්ලයිට් රෝස්. අද 2021 ජුනි 14 සඳුදා සිරස්තල කොවිෂීල්ඩ් එන්නතගත් පුද්ගලයින්ට ෆයිසර් එන්නත ලබා දී හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණය අමාත්‍යවරයාගේ කරබත පැටවීම හෙලා දකිනවා. පක්ෂ නායකයින් රැසකගෙන් නිවේදනයක්. ගාල්ලේ මතභේදාත්මක එන්නත්කරණය පිළිබඳ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් නියෝග කිහිපයක්. එන්නත්ගත් පුද්ගලයින්ගේ නාමලේඛනය සහ CCTV දර්ශන ඉල්ලයි. අත්අඩංගුවට ගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ කපිතාන් මිලියන 2ක පුද්ගලික බැඳුම්කරයක් මත මුදා හැරී. නැව ගැන තීරණාත්මක සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේ. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely දැන් Glow and Lovely. From Ada Derana, this is Ada Derana Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබා දීම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කළා. ඒ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමේදී ලෝකයේ මුහුණ දී ඇති ගැටලු පිළිබඳ ඔන්ලයින් ඔස්සේ සිදු කළ සාකච්ඡාවකදී මේ අතර මෙරට කොවිඩ් පාලන කටයුතු තවදුරටත් සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා දැනට පවතින සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කොවිඩ් තුන්වැනි රැල්ල හිස එසවීමෙන් පසු පැන වූ සංචරණ සීමා ජුනි 7 වෙනිදා ඉවත් කිරීමට නියමිතව තිබුණත් තත්ත්වය පාලනය සඳහා රාජ්‍යය එම සංචරණ සීමා අද දිනේ දක්වාත් පසුව ජුනි 21 දක්වාත් දීර්ඝ කෙරුණා. ඒ අනුව අඛණ්ඩ සංචරණ සීමා පැවති ගෙවුණු අවසන් දින 14 තුළ මෙරට ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මේ ආකාරයට. එයින් අවසන් දින 7 තුළ දෛනිකව හමු වී ඇති ආසාදිතයන් ගණන පවතින්නේ 2300ත් 2800ත් අතර පරාසයක. ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 2361 දෙනාගෙන් වැඩිම පිරිසක් හඳුනාගෙනුනේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 362ක්. දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ඊයේ දිනේත් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. දැඩි සත්කාර ඒකකවල භාවිත වෙන ඇඳන් සංඛ්‍යාව 74 දක්වා අඩු වෙලා තියෙනවා. ගිය සතියේ සාමාන්‍යයෙන් 80 ඉක්මවලා තිබුණා. දින 14 වැඩි සංචරණ සීමා පනවා තිබෙනවා. ප්‍රතිඵල ලැබුණාද? දැනට සති 4කට පමණ කලින් 3500 ඉක්මවලා රෝගීන් වාර්තා වුණා. එතකොට මේ පාලනයකින් තොරව තිබුණා නම් මේ රෝගීන් සංඛ්‍යාව එතනින් සිට ඉදිරියටත් ඊට වඩා ඉහළ අගයන්ට යෑමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒක පහළට හැරුණා. සංචරණ සීමාව දැඩි කිරීම ඉතාම වැදගත්. ඊයේ මෙරට තුළ සිදු කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 18585ක්. අප්‍රේල් මාසයේදී 340000ක් සිදු කළ PCR පරීක්ෂණ. නමුත් මැයි මාසෙ වෙනකොට අපිට කරන්න සිද්ධ වුණා ඒ වගේ දෙගුණයක්. මේ වන විට අපි විසින් කරන ලද සියලුම PCR රසායනික පරීක්ෂණ සංඛ්‍යාව 3766692ක්. දෛනික ආසාදිතයින් වාර්තා වීමේ යම් අඩුවීමක් පෙන්눔 කෙරුණත් ගෙවුණු සතියේ තහවුරු කෙරුණු කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. අඛණ්ඩ සංචරණ සීමා පැවති ගෙවුණු අවසන් දින 14 තුළ මෙරට දෛනිකව තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වී තිබුණේ මෙලෙසයි. කෙසේ වෙතත් මෙම මරණ අතරට අදාළ දිනේම සිදු වූ මරණවලට අමතරව දින හෝ සති කිහිපයක් පැරණි මරණද ඇතුළත්ව තිබුණා. ජුනි 12 වෙනි දින මෙරට කොවිඩ් ආසාදිත මරණ 67ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද ප්‍රකාශ කළ අතර ඉන් 12 දෙනෙකු නිවසේදීත් තවත් 5 දෙනෙකු රෝහලට ඇතුළත් කිරීමේදීත් මිය ගොස් තිබුණා. අපි අද දින සිට පැය 24ත් පැය 48ක් තුළ සිදුවෙන සියලුම මරණ අපි වාර්තා කරන්න කටයුතු කරනවා. සංචරණ සීමාවල ප්‍රතිඵල තිබෙනවාද රෝගීන් අඩුවීමක් සිදු වෙලා තියෙනවා නේද? විදගම සංචරණ සීමා ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. අපි ඉදිරියේදී මෙම සංචරණ සීමා ඉවත් කරනවා නම් කොහොමද ඉවත් කරන්නේ? ඒ සියලුම තීරණ තීන්දුව ගන්න වෙන්නේ මෙම සතිය තුළ ලැබෙන PCR පරීක්ෂණවල ප්‍රතිඵල මත. මේ අතර අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.
කළුතර උතුරු පයාගල ප්‍රදේශයේ එන්නත් කරන වැඩසටහන අතරතුර අද යම් නොසන්සුන්තාවයක් හටගෙන තිබුණේ එන්නත් ලබා ගැනීම සඳහා එම ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 6ම පිරිස් එකවර එහි පැමිණ තිබීම හේතුවෙන්. දැන් මේ පොලිමෙන් මේ කට්ටියට බලලා අයින් වෙන්න පුළුවන් මේ වසමේ කට්ටිය අයින් වෙන්න කියලා කවුරුත් කරන්නේ නැහැ. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයෙන් පළමු එන්නත ලබාගත් අයට දෙවැනි එන්නත ලබා ගැනීම සඳහා අද දින පස්වරු 2:30ට එහි පැමිණෙන ලෙස දැනුම් දී තිබූ අතර ඒ අනුව නියමිත වේලාවට එහිගේ ජනතාවට දැන ගැනීමට ලැබුණේ එන්නත් අවසන් බවයි. අද විදිනවා කියලා 2:00 3 වෙනකොට එන්නේ කොයිද? ආව මෙතන ඩේටා ඉන්නේ. ආවට පස්සේ ඉල්ලා දැන් කියනවා ගහලා ඉවරයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපි දැන් වෙන තැනකට ගිහින් විදින්න ගියාම ඒක අපේ මිනිස්සු කෑ ගහනවා. මේ පිටින් ඇවිල්ලා විදිනවා කියලා. මේ වන විට කොවිෂීල්ඩ් සයිනෝෆාර්ම් සහ ස්පුට්නික් V යන කොවිඩ් මර්ධන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත පුද්ගලයින් ගණන 22,85,572ක්. එය මෙරට මුළු ජනගහනයෙන් 11%කට ආසන්නයි. මේ අතර ලෝපුරා ජනතාව වෙත දෙවන මාත්‍රාව ලබාදීමේදී උද්ගතව ඇති එන්නත් හිඟේ පිළිබඳව ඇති ගැටලු සම්බන්ධයෙන් අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපාය මාර්ගික කණ්ඩායමේ ප්‍රධානියා වන මහාචාර්ය අලහෙන්ද්‍රෝ ක්‍රවියේටෝ පැවසුවේ එන්නත් මිශ්‍ර කිරීම හා ගැළපීම ආරක්ෂිත බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාව වශයෙන් ගෙන දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීම පමණයි. මේ අතර ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත ලබා දීමේ ඇති හැකියාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොවන රෝග පිළිබඳ උපදේශන කමිටුවේ මතය විමසන ලෙස ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ අද දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපාය මාර්ගික කණ්ඩායමේ ප්‍රධානියා ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීම සුදුසු වන බවට අද දින කරන ලද නිර්දේශ පදනම් කර ගනිමින්. මේ අතර පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට මෙන්ම සිසු දරුවන්ටත් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් 11 සිට 13 යන ශ්‍රේණිවල දරුවන්ට ප්‍රමුඛතාව දිය යුතු බවයි. අද දිනෙත් සංචරණ සීමා නීති කඩ කරන්නන් නීතිය රැහැනට හසු කර ගැනීමේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවටගත් පුද්ගලයන් ගණන 1198ක්. මේ වසංගතය සේවකයන්ට වගේම හිමිකරුවන්ටත් ලොකු අභියෝගයක්. ආරක්ෂිත සහ විවෘත සේවාස්ථානයක් සඳහා එකිනෙකාට සහයවෙමු. සෑම පුරවැසියෙකුටම එන්නත් ලබාදීම සඳහා රජය වැඩපිළිවෙලක් ගත් කරමින් සිටියදී ගාල්ලේ සිදු වූ අක්‍රමිකතාවක් පිළිබඳ අද දෙරණ උකුස්සා පසුගිය 7 වෙනිදා පළමු වරට රට හමුවේ අනාවරණ කළා. මූලික පරීක්ෂණවලදී සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ ස්ථානමාරුවෙන් ලබා දුන් අතර ගාල්ල මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවලට අදාළව නියෝග කිහිපයක් අද ලබා දුන්නා. අදත් උකුස්සා අනාවරණය ඒ පිළිබඳවයි. උණුවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී බස්නාහිර පළාතෙන් පැමිණි පුද්ගලයින්ට කොවිඩ් මර්ධන ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දීමේ සිද්ධිය අප රට හමුවේ පළමු වරට අනාවරණ කළේ පසුගිය 7 වෙනිදායි. අප එහි යන විටත් එම ස්ථානයේ අසල නවතා තිබූ වාහන රැසක් බස්නාහිර පළාතෙන් පැමිණි බවට අප කැමරාවේ මෙලෙස සටහන් වුණා. එන්නත් ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් කුමන පළාතක සිට පැමිණේදැයි ඔවුන්ම අපට මෙලෙස පැහැදිලි කළා. අපි කොල්ලුපිටියේ නම් ෆස්ට් ඩෝස් එක කොළඹ තමයි ගැහුවේ පස්වෙනි එක. කොල්ලුපිටියේ ඉඳලා දෙවැනි වාර මාත්‍රාව. අද දෙරණ උකුස්සාගේ අනාවරණය පාර්ලිමේන්තුවට දැනුම් දුන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවට ප්‍රකාශ කළා. ඒ දැනගත්ත වහාම අපි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නා මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා. ඒ සඳහා සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නෝ නම් ඒ සියලු වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම නීති අනුකූලව විනය අනුකූලව ක්‍රියාමාර්ග ගන්නවා. අද දෙරණ උකුස්සාගේ අනාවරණයෙන් දින 2කට පසුව ගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශීය වසංගත රෝග අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරු වලින් ඉවත් කෙරුණේ මූලික පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන්.
මේ අතර ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා සිද්ධියට අදාළව අද නියෝග කිහිපයක්ම නිකුත් කළා. ඒ පසුගිය 5 වෙනිදා සහ 7 වෙනිදා අදාළ කාර්යාලයෙන් එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනයක්, එන්නත් ලබා දුන් කාර්යාලයේ CCTV දර්ශන සහ විමර්ශනයට අදාළව දුරකථන දත්ත ලබා දෙන ලෙසයි. අදාළ නියෝග ලබා දුන්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශය ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුවයි. එමෙන්ම අදාළ දින දෙක තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිවිසුමේ CCTV දර්ශන හෙට ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශයට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ සංචරණ සීමා පවතින කාලය තුළ බස්නාහිර පළාතේ සිට ගාල්ලට පැමිණි මෝටර රථ පිළිබඳ සොයා බැලීම සඳහායි. අද දින උකුස්සාට තවදුරටත් අනාවරණ වූයේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ටාස අපරාධ විමර්ශන අංශය පසුගියදා සෞඛ්‍ය සේවාවට අදාළ නොවන පුද්ගලයෙකුගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. එහෙත් අදාළ පුද්ගලයා එන්නත් ලබා දුන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය තුළ පසුගිය 5 වෙනිදා සහ 7 වෙනිදා සැරිසරා තිබෙන බවට අපට අනාවරණ වුණා. ගාල්ල කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු පොලිසියට පවසා ඇත්තේ තමන්ට කොළඹ පදිංචිකරුවන් රැසක් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට පුළුවන් දැයි දුරකථනයෙන් විමසීම් කළ බවයි. මානව සංහතයට නොගැලපෙන මේ සිද්ධියේ වරදකරුවන්ට නීතියෙන් දඬුවම් ලැබෙන තෙක් අද දෙරණ උකුස්සා අවධානයෙන්. ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණය අමාත්‍යවරයාගේ කරමත පැටවීමේ වෑයම හෙලා දකින බව පක්ෂ නායකින් රැසක් පවසනවා. ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන පක්ෂ නායකින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් විසින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කිරීමෙන් ආණ්ඩුව තුළ කල්ලිවාදයක් ඇතැයි යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇති බවයි. මේ අතර ඉන්ධන මිල තීරණය පිළිබඳ යලි සලකා බලන්නයි දිහිවරයින් විපක්ෂ නියෝජිතින් මෙන්ම ආණ්ඩුවේ මැතැම් පාර්ශව අදත් රජයෙන් ඉල්ලා සිටියා. ඉකුත් ජුනි 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය පියවර ගත්තා. රජයේ එම තීරණයට විරෝධය පළ කරමින් අද දීවරයින් මාරවිල මෝදරවැල්ල තොටුපළ අසලදීත් ගාල්ලේදීත් විරෝධතා පැවැත්වුවා. මේක ටිකකින් වැඩි කරුවොත් කමන රුපියලකින් අමාරකින් ඊට වැඩි ප්‍රමාණයකින් වැඩි කරලා තියෙන්නේ දරන්න බෑ. දැන් අසරණ වෙලා ඉන්නේ අන්තිමේට දැන් මේ අපිට තෙල් මිලත් වැඩි කරලා දීපුම කොහොමද අපි මේ දීවරය රස්සා කරන්නේ? අද මේ මොහොත වෙන විට දීවර කාර්මිකයින්ට මොහොත දිහා බල බල හුල්ල ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තෙල් මිල වහා පහත එලන්න කියන එක සමස්ත ලංකා පොදීවර සම්මේලන අපි අවධාරණ යුතුව ප්‍රකාශ කර සිටිනවා. මේ අතර සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේද අද ඉන්ධන මිල වැඩි කිරීම ගැන අදහස් පළ කළා. බහුදින ධීවර යාත්‍රාවලට සාමාන්‍යයෙන් ලීටර 8,000 12,000 අතර ප්‍රමාණයක් ගහනවා. අපිට තමයි මේකෙන් ගොඩාක්ම බලපෑම වෙන්නේ. ලීටර් 1000කට රුපියල් 7,000ක් දැන් වැඩි වෙලා තියෙනවානේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රජය ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීන්දුව වහාම හකුලාගෙන තෙල් මිල පහත දැමීමට කටයුතු කළ යුතු බවයි. විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේම ඇතැම් පාර්ශව ඉන්ධන මිල යළි අඩු කිරීම පිළිබඳ සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. අධිවර ජනතාව වගේම රටේ ජනතාව නියෝජනය කරන මහජන නියුතෙක් විදිහට මට කියන්න තියෙන්නේ මේ අවස්ථාව නෙමේ ඉන්ධන මිල ඉහළ දාන්න. අමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන්න කියපු හේතුව යට බැසිල් රාජපක්ෂ මහතා ඉන්නවද? නෑ බැසිල් රාජපක්ෂ මහත්මයා මොනවද කියන්න තියෙනවා නම් එතුමා කෙලින් කියන කෙනෙක්. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහත්මයා හිටියා නම් මේ ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නෙත් නෑ. ඉතින් මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා බැසිල් රාජපක්ෂ මහත්මයාට විරුද්ධව ඉන්න අයට යම්කිසි ප්‍රහාරයක් එල්ල කරන්නත් ඒ අතරතුර පොදු ජන පෙරමුණ ඉතාමත්ම ජනහිතකාමී අපි මේකට විරුද්ධයි කියලා හෙට අනිද්දා තව රුපියල් 10ක විතර ඉන්ධන මිල අඩු කරන්නත්. වැඩි කිරීම සම්බන්ධව අපිත් විරෝධතාවයක් තියෙනවා. නමුත් කැබිනට් මණ්ඩලය ගන්න තීරණයකින් සාමූහිකව සියලු දෙනාම මේකට බැඳිලා ඉන්නවා. ගම්මන්පිල ඇමතුමා විතරක් තනියම අල්ලලා එතුමාට පහර ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුද්ගලිකව එක ඇමතිවරුන්ට පහර ගහන්න වෙන්නේ නැහැ කියන කාරණය මෙතනදී මතු කරනවා. මේ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයක නායකයින් අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම ඇමතිවරයාගේ කරමත පැටවීමේ වෑයම හෙලා දකින බවයි. මෙම නිවේදනයට අපේ ජනබල පක්ෂ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂ, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, එක්සත් මහජන පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයින් අත්සන් තබා තිබෙනවා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පත්කළ මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා ඉන්ධන මිල ඉහළ නැංවීමේ ජනප්‍රිය නොවන තීරණයේ වගකීම උදේ ගම්මන්පිල ඇමතිවරයා මත පටවා එමගින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා ඇති බවයි.
මෙවන් පසුබිමක ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමටගත් තීරණය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ අප මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසුවා. තෙල් අපි ගන්න මිල අපි විකුණන මිලට වඩා වැඩි. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම තෙල් මිල වැඩි කළ යුතු බව ඕනම කෙනෙකුට තේරෙනවා. ඒත් එක්කම තාමත්ම පැහැදිලි ලිපියක් මහා බැංකුව අධිපතිතුමරයා එවලා තියෙනවා තෙල් මිල වැඩි කළ යුතුමයි කියලා. khනිජ තෙල් සංස්ථාව බැංකුව වලට ණයයි රුපියල් බිලියන 652ක්. ණය වැඩි කරගෙන ගියා නම් තෙල් සංස්ථාවට පමණක් නෙමෙයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. බැංකුව වලට ඒ ප්‍රශ්නේ මතුවෙනවා. බැංකුව වලට ඒ ප්‍රශ්නේ මතුවුනොත් එතකොට බැංකුව අස්ථාවර වෙනවා. ඉතින් ඒ නිසා මේ මූල්‍ය පද්ධතිය රැක ගන්නට රජයට ඒ වගේ තීරණ ගන්න සිදු වෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා අගමැතිතුමා යන මේ සියලුම දේ අය ඒ ගැන බොහොමත්ම සැලකිලිමත් වෙලා තමයි මේ තෙල් මිල තීරණය කරලා තියෙන්නේ. හැකි ඉක්මනින් තවදුරටත් අඩු කරන්න පුළුවන් නම් අපි අඩු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ගෙදරකට තේ හදනවා කියන්නේ වෙනම වැඩක්. මැලිබන්තේ ගෙදර පදමට තේ. කොළඹ වරායට නුදුරින් පසුගියදා ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිලියන 2ක පුද්ගලික බැඳුම්කරයක් මත මුදා හැරියා. මේ අතර නෞකාව හේතුවෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක් අද අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට සිදු වූ බලපෑම අතිමහත්. දිවයිනේ විවිධ වෙරළ ප්‍රදේශ වෙත නෞකාවේ තිබූ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබුණා. මියගිය මුහුදු සතුන්ගේ සිරුරු රැසක්ද අද දින වෙරළ තීර කිහිපයකටම ගොඩගසා තිබූ අතර නෞකාවෙන් මුහුදට එක් වූ විසද්‍රව්‍ය මෙම සතුන්ගේ මරණවලට හේතු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. මෙවන් පසුබිමක නෞකාවෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ පාර්ශව කිහිපයක්ම අද අධිකරණ අමාත්‍යාංශයට රැස් වුණා. මේ වනකොට පළවෙනි අතුරු හිමිකම් පෑමක් හැටියට ඒ කියන්නේ අපිට වියදම් වෙච්ච දේවල් හා දැනට සිදු වෙලා තියෙන වන්දිය ලබා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40ක ඉල්ලීමක් ක්ලේම් එකක් දැනට කරලා තියෙනවා සතියකට විතර ඉස්සෙල්ලා. ඒ අරුණම නැව කොහොමද ලංකාවේ මුහුදෙන් එළියට ඉවත් කරගන්න යන්න පිළිබඳව සාකච්ඡා කරගෙන කටයුතු කරගෙන යනවා. එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් 3 දෙනෙක් ලබන 15 වෙනිදා වෙනකොට ලංකාවට පැමිණෙනවා. පැමිණලා අපිට මේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව උපදෙස් ලබා දීමට බලාපොරොත්තු. අපි දන්නවා පරිසරයට වෙච්ච හානිය, දීවර ජනතාවට වෙච්ච හානිය, ආර්ථිකයට වුණු හානිය මේ ක්ෂේත්‍ර වලට අයිති නොවන කෙනෙකුට යම් හානියක් සිදු වෙලා තියෙන්න පුළුවන්. ඒ අනුව අද දවසේ තවත් කමිටුවක් පත් කරලා ඔවුන්ට යම් හානියක් සිද්ධ වෙලා තියෙනවා. ඇවිල්ලා ඒක ඉදිරිපත් කරා. මේ අතර ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද දින අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අනතුරුව රුපියල් මිලියන 2ක පුද්ගලික බැඳුම්කරයක් මත ඔහුව මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ අතර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. තම ගැබිලි බිරිඳ කිලෝමීටර ගණනක් කරේ තබාගෙන ඉස්පිරිතාලයේ තරුණයෙකු පිළිබඳ පසුගියදා සමාජ මාධ්‍යජාලවල වැඩි අවධානයක් යොමු වුණා. තේදලු නෙලීම සිය ජීවිකාව කරගත් සුරේෂ් කුමාර් නම් වූ මේ තරුණයාට දැන් අත්වැති ඉරණම ඔබ දන්නවාද? අධ්‍යයන මේ පිළිබඳ විමසීමක් කළා. සුරේෂ් කුමාර ජීවත් වන්නේ ගල්ල හිනිදුම ප්‍රදේශයේ. පසුගියදා පැවති ගංවතුර තත්ත්වයක් සමග මොහු ජීවත් වන කොඩිකන්ද ගමත් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වුණා. මේ අතරවාරේ හත්මස් වියති ගැබිනියක් වූ කුමාරගේ බිරිඳ හදිසියේ අසනීප වන්නට වුණා. ඇය තම ස්වාමිපුරුෂයාට පවසන්නේ තම කුස තුළ සිටින දරුවා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවයි. පවුල් සෞඛ්‍ය සේවිකාව ඇමතු ඔවුන්ට ලැබුණු උපදෙස වූයේ පැය 5ක් ඇතුළත ඇය රෝහල්ගත කරන ලෙසයි. 4 වටින්ම ජලයෙන් යටවී ඇති අවස්ථාවක කුමාර සිය බිරිඳ රෝහල්ගත කරන්නේ කෙසේද? නමුත් තම බිරිඳටත් කුළුඳුල් දරුවාටත් ඇති අසීමිත ආදරය නිසාම කුමාර ජලකැලීම් කිසිවක් මායිම් කළේ නැහැ. නිවසේ සිට කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටි හිනිදුම රෝහලට සිය බිරිඳ ඔසවාගෙන යාමට කුමාර පියවර ගන්නවා. ඒ ස්පිරිතාලේ ඒ කියන්නේ උපකරණ නැහැ කිව්වා. ඒ කියන්නේ මෙයාට ඒ කියන්නේ ළමයා දඟලන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ අරගෙන ආව ආපහු ඒ කියන්නේ යන්න විදියක් නැහැ. ඇම්බුලන්ස් එකක් දාන්න විදිය නැහැ. වතුරුනේ පාරේ මතන මං පයින්ම ඊට පස්සේ අරගෙන ගියා උඩුගමට. ඒ අනුව යලි බිරිඳ ඔසවා ගන්නා කුමාර
කිලෝමීටර 18ක් දුරින් පිහිටි උඩුගම රෝහල වෙත ගමන් කිරීම ආරම්භනවා. විටින් මිට දැනෙන අධික වෙහෙස කුමාර නිවාගන්නේ තම කැපිනි බිරිඳ ජලයෙන් යට නොවූ උස්තැනක වාඩි කිරීමට සලස්වමින්. මට අමාරුව තමයි ගොඩක් තිබුණේ. මාව එක්කන් ගියා ඉතින් ස්පිරිතාලෙට. කන් යන්නම් කියලා තමයි එක්කගෙන ගියේ. පැය කිහිපයක අතිශය දුෂ්කර ගමනක් ගෙවා දැමූ මොවුන් දෙපළ අවසානයේ උඩුගම රෝහල වෙත පැමිණෙනවා. පසුව එම රෝහල විසින් ඇය කිලෝමීටර 35ක් පමණ දුරින් පිහිටි ගාල්ල මහමෝදර රෝහලට රැගෙන එනු ලබනවා. එම අභියෝගය ජයගත් කුමාරට දැන් උන් හිටි තැන් අහිමි වෙන තත්ත්වයක් උදා වෙලා. ඒ කුමාරගේ කුලී නිවසට මුදල් ගෙවීම අතපසුවීම හේතුවෙන්. මෙයාට අසනීප වුණාට පස්සේ යන්න විදියක් නැති නිසා ඒකෙන් කිනික් යන්න ඕන. ඒවට ඉතින් යන්න ඕන කම වෙනකොට ඉතින් පත්තේ වැඩ කරන්න බැරි වුණායි පස්සේ තමයි ඉතින් පත්තෙන් අපි කුලී ගෙවල් ඕනේ සර් ඉන්නේ. යන්නේ නැත්නම් පාත තමයි සර් බයින්න දෙන්නේ කරන් දෙන්නේ. තවත් පුවත් කිහිපයක් දැන්. ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අලිවංගෝ ගම්මානයේ ජනතාව ආහාර හිඟකමින් ගස්ලබු තම්බා ආහාරයට ගත් පුවත පසුගියදා අද දෙරණ මගින් විකාශනය කෙරුණා. ඉන්පසු කොළඹ පෞද්ගලික ආයතනයක නිලධාරියෙකුගේ මෙන්ම කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකුගේ අවධානය යොමු වී එම ගමට අවශ්‍ය ආහාර පාන ඇඳුම් සනිපාරක්ෂක පහසුකම් මෙන්ම මුදල් පරිත්‍යාග කිරීමද සිදු වුණා. රත්නපුර නිවිතිගල කිරිබත්ගල ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයක් පිළිබඳ ඔත්තු ලබා දුන්නේ යයි චෝදනා කරමින් කිසියම් පිරිසක් පවුලක් පදිංචි වී සිටි මුළු නිවසම විනාශ කර තිබෙනවා. නිවසට පහර දීම සිදුවන අවස්ථාවේ නිවසේ සිටි 17 හැවිරිදි පිරිමි දරුවා පසුපස පහර දුන් පිරිස හඹා ගොස් ඇති අතර එම දරුවා අතුරුදන්ව ඇතැයි නිවසයන් පවසනවා. අපි STP එකට ඔත්තු දුන්නා කියලා ගේ කඩලා විනාශ කරලා පුතා එලවගෙන ගිය අද සතියකට වැඩි වෙනවා. තාම අපේ පුතා ගෙදරට ආවේ නැහැ. පොලිසිය කියන ඔයලා දෙන්නා කියලා තාම පොලිසිය ඔයලා දුන්නේ නැහැ. මනුසත් දෙරණ ඩයලොග් සමග එක්ව ක්‍රියාත්මක කරන සහන ක්‍රියාන්විතය 28 වෙනි දිනටත් අද ක්‍රියාත්මක කෙරුණා. මීට සමකාමීව රජයේ රෝහල් වෙත අවශ්‍ය උපකරණ බෙදා දීමද සිදු කෙරෙනවා. අදින් දින 27කට පෙර ආරම්භ කෙරුණු මනුසත් දෙරණ ඩයලොග් සහන ක්‍රියාන්විතය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. ඒ යටතේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත අවශ්‍ය උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කෙරුණා. විශේෂයෙන්ම වතු ප්‍රදේශ ආශ්‍රිතව 50%කට වැඩි ප්‍රතිශතයක් රෝගී සත්කර සේවාවන් සඳහා පැමිණෙන නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට අතරම අද දිනේදී මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතන මැදිහත් වෙලා මේ කරපු පරිත්‍යාගය ඉතාමත් ශ්‍රුතිවන්තව පිළිගන්නවා. මීට සමගාමීව කොවිඩ් ව්‍යාප්තිය පාලනයට පැන වූ සංචරණ සීමා හේතුවෙන් දුෂ්කරතාවයට පත් ජනතාව වෙත වේලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීමද අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයත් සමග එක්ව මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඉදිරියටත් සිදු කිරීමට නියමිතයි. ඒ සමගින් අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශයමින් අවසන්. සුබ රාත්‍රියක්.